අයිබුවන් සුවදෑසනක් වේවා. සුවදෑසනක් වේවා. ජීවිතය ගැන හැමදාම කතා බහ කරනකොට හොඳම දේ නොවැටී සිටීම නෙවෙයි. අපි කොහොමත් වැටෙනවනේ. වැටෙන හැම වෙලාවකම නැගී සිටීම කියලා නෙල්සන් මැන්ඩෙලා කියලා තියෙනවා. ඉතින් දැන් අපිට තියෙන්නේ හෙට පොය දවස. අද දවසේදීත් අඩු ගන්න හෙට පිනක් කරගන්න පුළුවන් වේවි කියලා කල්පනා කර ඉන්නේ නැතුව අදම පුංචි හරි පිනක් කරගන්න පටන් ගත්තොත්, හොඳ කාරණාවක් කරන්න පටන් ගත්තොත් අපිට සුවිශේෂී රටක් පිළිබඳව කෙසේ වෙතත් අපේ හිතවත් සතුටෙන් ඉන්න පුළුවන් කියලා විශ්වාස කරගන්න හැකියාව ලැබෙයි. අදත් පුවත්පත්වල තොරතුරු දැනගත්තාම, තොරතුරු ටික හොයාගෙන ගියාම අපිට කතා බහ කරන්න තියෙන මේ පසුගිය සතියේ වගේම පොඩ්ඩක් එහා මෙහා ගිහපු තොරතුරු කාරණා කිහිපයක් තමයි. ගුරුවරු අදත් කොළඹට එනවා කියලා සඳහන් කරලා තියෙනවා. පැය 6ක් වැඩ කටයුතු කරන ගුරුවරු පිළිබඳවත් අපි අහලා තියෙනවා. වැඩ නොකරන ගුරුවරු පිළිබඳවත් අහලා තියෙනවා. සෞඛ්‍ය සේවා හැම ගත්තොත් එහෙමනම් වුන් මෑත කාලෙකදී උන්ට වැඩ කරන්න සිද්ධ වුණා මේ ව්‍යසනයත් එක්ක. නමුත් ගුරුවරු සම්බන්ධයෙන් ගත්තාම ඒක ඊට වඩා වෙනස්. විවිධ තැන්වලින් විවිධ කතා මතුවෙනවා. ඔවුන් දරුවන්ව දඩමීමා කරගන්නමින් කරන වැඩ කටයුතු තවම නවත්තලා නැහැ. ඒක එක පැත්තක්. ඒ වගේම තමයි රිෂාඩ්ගේ ගෙදර දැරිය මරණය සම්බන්ධයෙන් තොරතුරු, මානව හිමිකම් සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක් අද පුවත්පත්වල සඳහන් වෙලා තියෙනවා. මේ කෙසේ වෙතත් කොරෝනාත් එක්ක කටයුතු කරන අපිට ලෝකයේ තියෙන කොරෝනා තත්ත්වය, ලංකාවේ තියෙන කොරෝනා තත්ත්වය සහ අපි ඉදිරි සතියන්තයේ ගත කරන්න ඕන කොහොමද කියන එකත් කතා නොකර බෑ. දිනෝෂේ ලෝකයේ තත්ත්වය කොහොමද? හරි. බුද්ධික මේ ලෝකයේ තත්ත්වයට එන්න කලින් ගුරුවරු උද්ඝෝෂණ කරනවනේ. දැන් ගුරුවරුන්ට එන්නත් ලබා දීලා තියෙනවා නේද? සියල්ලටම ලබා දීලා. ඔව්. හැබැයි මේ දෙවන මාත්‍රාවත් ලබා ගත්තයින් පස්සේ මේ උද්ඝෝෂණය කරා නම් තවත් හොඳයි. හේතුව පළවෙනි මාත්‍රාව ලබාගත්ත පමණින්ම ප්‍රතිශක්තිය ඇති වෙන්නේ නැහැ කියලානේ කියන්නේ. ඒ නිසා ඒ උද්ඝෝෂණ කරන්න නිදහස තියෙන්න ඕනේ. ඒ හිමිකම තියෙන්න ඕනේ. දෙවන මාත්‍රාවත් අරගෙන සති දෙකක් විතර ගියාට පස්සේ උද්ඝෝෂණ කරන්න කළා නම් හොඳයි. බුද්ධික මේ ජනකතාවක් මතක් වුණා මේ ඉන්දියාවේ තිබිච්ච ඉන්දියාවේ ජනකතාවක්. හරිද? මේ ඔන්න එක මිනිස්සෙක් හරිද? එක මිනිස්සෙක් ඇත්තටම ගත්තොත් එක මීයෙක් ගියාලු කාන්තාරේ ගමනක්. හරිද? කාන්තාරයට ගියාම දැන් උදේ පාන්දර මොකද වෙන්නේ? උදේ පාන්දර ඉරේලිය විශාල වෙනවා. හරිද? ඉරේලිය විශාල වෙනවා. ඊට පස්සේ ඉරේලිය නිසා මේ තමන්ගේ ප්‍රතිරූපය, ඒ කියන්නේ තමන්ගේ හෙවණැල්ල ලොකුවට පේනවා. එතකොට දැන් මට පොඩ්ඩක් කර දුන්නා මේ මීයෙක් නෙවෙයි නරියෙක්. හරිද? මීයෝ නරියෝ ඔය එක වේශයන් ගන්නවා. හරිද? එක නරියෙක් කාන්තාරයට යනවා. උදේ පාන්දර හෙවණැල්ල ලොකුවට පේනවා. එතකොට හෙවණැල්ල දිහා බලලා කල්පනා කරනවා මාර විශාලයිනේ. මම දැවැන්තයිනේ. එහෙනම් මම නිකන් මේ දඩයන් කරන්නත් ඕන ලොකු සත්තු. මම නිකන් ඔටුවෝ වගේ උන් දඩයන් කරන්න ඕන. එහෙම කියලා ඉතලා මේ මුළු දවසම එහෙම ඔටුව අල්ලන්න try කරනවා. හරිද? දැන් ටිකෙන් ටික දවල් වෙද්දී ඉරේ අවරට යද්දී මොකද වෙන්නේ? හෙවණැල්ල කොට වෙනෝනේ. ඊට පස්සේ හිතෙන්න පටන් ගන්නවා මම මීයෙක් වගේ නේ. මම මීයෙක් විතර ඇති. එහෙනම් මම පුංචි මොකක් හරි සතෙක් අල්ල ගන්න ඕනේ කියලා. හරිද? අන්තිමට මුළු දවසේම බඩගින්න ඉන්න එක උනේ. ඒ නිසා තමන්ගේ තරම හරියට තීරණය කරන්න ඕනේ. සමහර වෙලාවට තමන්ගේ ප්‍රතිරූපේ විශාල වෙලා පේන්න ඉඩ තියෙනවා. උද්ඝෝෂණ කරන වෙලාවක වුණත් දැන් ඇත්තටම මුලින් පටන් ගත්තේ නිරෝධායන්ට යවුවා කියන කාරණාවට විරෝධය පළ කරන්න. හරිද? ඒක වැඩේ නැගලා ගියා කියලා හිතුණා. ඊට පස්සේ දැන් අන්තිමට ඒ මල්ලට, ඒ කියන්නේ උද්ඝෝෂණය කරන්න බලපාන කාරණා ටිකට අලුතෙන් එකතු කරන දේවල්. සාමාන්‍යයෙන් උද්ඝෝෂණයක් කරන්නේ, වර්ජනයක් කරන්නේ ඉල්ලීම් ඉල්ලලා ඒවා ඉටුනේ නැත්තම්. අවුරුදු 24ක් තිස්සේ වැටුප් වැඩි වුණ නැති උදවිය එකපාරට මේ මොහොතේදී ඉල්ලීමක් කරන එක හරියට අර කාන්තාරයට ගිහිල්ලා කාන්තාර නරියෝ වගේ. කාන්තාරේ නරියෝ ටිකක් එනවද කියන එකයි කතාව. ගුරුවරුන්ට මෙහෙම කතා කරන එක හොඳ නැහැ. ඒ වගේම තමයි මේ ගුරුවරුන්ට මේ කතා කරන්නේ. ගුරුවරු කවදාවත් උද්ඝෝෂණ කරේ නැහැ, පිකටින් කරේ නැහැ. මේ ගුරුවරු නෙවෙයි කියන එක දැන් රටම දන්නවා. සමහරෙකුට ඕන අවශ්‍යතාවයක් මත, දේශපාලනික කාරණාවල් මත මේ සිදු කරන සිදුවිල්ල ඉල්ලීම් දිනා ගන්නට අවශ්‍යයි, වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට අවශ්‍යයි. නමුත් අඩුම තරමින් සාකච්ඡාවකටවත් එන්න බැරි කණ්ඩායමක් හිටියා. ඒ වගේම තමයි සාකච්ඡාවලට ඇවිල්ලත් රජයේ පාර්ශවයෙන් මොකක්ද කියන්නේ කියලා කතා කරගන්න බැරි කණ්ඩායමක් හිටියා. ඒ අතරතුරේදී අමාත්‍යවරයා, ලේකම්වරයා දෙන උපදෙස් හෝ නැත්නම් ඔවුන්ගේ අදහස් අපිට ඒව වැඩක් නැහැ. අපේ தත්ත්වය
ටිකටින් කරන එක නැත්නම් උද්ඝෝෂණය කරන එක තමයි. මෙන්න මේ විදිහට පහුගිය දින දෙක තුනදීම සමාජයේ හැසිරුණා. ඔවුන්ගේ සාකච්ඡාවට මේස්වලදී හැසිරුණා. මේ සියල්ල තියදී දිනෝෂ මේ එන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි අතිරේක දීමනාව ගෙවීම සම්බන්ධයෙන් නැත්නම් ගුරුන්ට පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් යෝජනාව. අඩුම තරමින් ඒක ඉවර වෙලා ඒකේ මොකද්ද Tamanට ලැබෙන්නේ කියලාවත් බලාගෙන ඉන්න බෑ. අපි දරුවන්ට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. මීට කලින් ජනතා විමුක්ති පෙරමුණ 89 කාලෙදිත් ඔය කතාව සිද්ධ කරා. අපි 70 ගණන් වලදීත් මේක සිද්ධ කරා කියලා තිබ්බා. රටේ දරුවන්ට දෙයියන්ගේ පිහිටයි කියන රටේ අනාගතෙට දෙයියන්ගේ පිහිටයි කියන එක බය නැතුව මේ වෙලාව මතක් කරනවා. අපි යම් ප්‍රධාන පුවත්පත්වල මුල් පුවත් කොහොමද කියලා මේවා ගැන කතා කරනවට වැඩිය පත්තරවල තියෙන තොරතුරු ටික කියන එක ඉතාමත්ම වටිනවා. රටේ දරුවන්ට දෙයියන්ගේ පිහිටයි කියන එකයි අපිට කියන්නේ. අද මුල් පුවත තෝරගන්නම් දිනවෙන පුවත්පතෙන් ලංකාදීප පුවත්පත සහ දිවයින පුවත්පතෙත් මේ වාර්තා කරලා තියෙනවා. මානව හිමිකම් කඩකිරීම සෙව් ජනාධිපති කමිසම අතුරු වාර්තාව ජනපතිට කියලා දිනවෙන වාර්තා කරන්නේ. දිවයින පුවත්පතේ වාර්තාව ඉදිරිපත් කරනවා. ත්‍රස්ත පනත අහෝසි කරනු බෑ කියලා. මානව හිමිකම් කඩකිරීම සෙව් ජනාධිපති කමිසම අතුරු වාර්තාව ජනපතිට ඉදිරිපත් කිරීම පසුගියදා සිදු වුණා. එහිදී ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අහෝසි කළ යුතු නැත යන මතවාදයට එකඟ වන බවත් නැත්නම් අහෝසි කරන්න ඕන කියන මතවාදයට එකඟ නොවන බවත් බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් මානව හිමිකම් පිළිබඳ පූර්ණ කොමිසම සහ කමිටු තීරණ ඇගයීම් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාවේ සඳහන් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ 9, 10 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා 3ක් අතුරු වාර්තා මගින් ඉදිරිපත් කර තිබේ කියලා මේ කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා කියනවා. ත්‍රස්තවාදය තුරන් කරපු රටක් අපි ලෝකේ බොහෝ රටවල් වලට අවශ්‍යයි. ත්‍රස්තවාදයත් එක්ක අපිව ඇලිලා තියාගන්නව නම් නැත්නම් අපි ඒකත් එක්ක බැඳිලා ඉන්නව නම් නමුත් මේ රටේ වසර 30කට කලින් ත්‍රස්තවාදය 33කට කලින් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කරලා දැම්මා. දැන් අපි කොතනටද යන්න ඕන? මානව හිමිකම් පරිස්සම් කරන්නේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදය පරිස්සම් කරන්නේ කොහොමද? මේ සියල්ල සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතිනවා. ඒ නිසා ජනාධිපති කමිසමේ අතුරු වාර්තාව ජනපතිට පහුගියදා පිළිගැන්වුවේ. ත්‍රස්තවාදය මානවවාදයෙන් පරාජය කළා. හැබැයි ඒ ත්‍රස්තවාදය මානවවාදයෙන් පරාජය කරන මොහොතේදීත් මේ අද ත්‍රස්තවාදී විලාසයෙන් සටහන් කරන උදවිය කොයි පෙරමුණේද හිටියේ කියන එක මතකයි. ගුරුවරුන්ගේ පඩි වැඩි වෙන්න ඕනේ. උපාධිය ගත්ත ගුරුවරු ඉන්නවා, පුහුණු ගුරුවරු ඉන්නවා, කරන සේවය වටිනවා. ඔවුන් දෙවිවරු වගේ උපාධි ගුරුවරුන්ට සාමාන්‍ය පුහුණු ගුරුවරුන්ට පඩි වැඩි වෙන්න ඕනේ. හැබැයි ඒකට මේකද මේ වෙලාව. ගුරුවටු වැඩි කරන්න බෑ. හේතුව තමයි නයනතරංග ගමගේ සමාවෙන අජිත් අලහකෝන් වාර්තා කරන්නේ ගුරුවරුන්ගේ වැටු වැඩි කරනවා නම් ජනතාව මත පනවන බදු ප්‍රමාණය වැඩි කළ යුතු වන බව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා ඊයේ පැවසුවා. ජනතාව මත බදු පැටවීම මේ මොහොතේදී සාධාරණ වෙන්නේ නැහැ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රජයේ සේවකයන්ගේ වැටු වැඩි කරන්නේ නම් බදු වැඩි කිරීම, රාජ්‍ය දේපල විකිණීම හෝ අසීමිත ලෙස ණය ලබා ගැනීමට රජයට සිදුවන බවයි. ව්‍යාපාර වසා තිබේදී බදු ගෙවන ලෙසට ආයතනවලට කිව නොහැකි බවද මේ නිසා ආණ්ඩුවට ආදායමක් නැතයි කිය අමාත්‍යවරයා යහපාලන රජයේගත් ණය ප්‍රමාණයට වඩා 5 ගුණයකින් ණය ගැනීමට රජයට සිදුවේදයි කිව නොහැකි බවත් කියා සිටියා. ඒ නිසා දියව් කියලා කියනකොට අනිත් පැත්තෙන් ගන්න තියෙන කාරණාව තමයි දියව් කියද්දී අනිත් පැත්තෙන් ගණියු කියලා තමයි දෙන්න වෙන්නේ. ඒ නිසා මේ කතාව තිත්ත වෙන්න පුළුවන්. හැබැයි ඇත්ත කාටුන් ඇඳේවි වර්ජන කරાવી සමහරට අද ඉඳලා බන්දුල ගුණවර්ධන මෙතුමාවත් අර පවුදු ගියලසලට හෙලියා මෙතුමා ගත්තා වගේ බයිට් එකට ගන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් ගුරු අපිට වැඩි කරනවා නම් මේ මොහොතේ බදු වැඩි කරන්න වෙනවා. ඇත්ත කතාව ඒකයි. අවුරුදු 5ක් තිස්සේ භාණ්ඩාගාරයේ හිස් වුණා. හිස් කළා. ආර්ථිකයේ වර්ධනය වුණේ 2.1 දක්වා. ඒ නිසා ගුරුවරට වැඩි කරන්න නම් මේ මොහොතේදී ජනතාව මත බදු බර සහ බඩු බර වැඩි කරන්න සිද්ධ වෙනවා. රටේම ගුරුවරු 2,40,000ක් ඉන්නවා. එයින් ගුරුවරු 250ක් 300ක් කොළඹට ආවහම ඔවුන් කොහොමද රටේම ගුරුවරු වෙන්නේ? ආපෞසරයක් කියනවා. රටේම ගුරුවරු 2,42,000ක් විතර ඉන්නවා. ගුරුවරු 250ක් විතර කොළඹ ආවහම ඔවුන් කොහොමද රටේම ගුරුවරු වෙන්නේ? මේ 3%ක්වත් විතර නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ වගේම තමයි රටේම ගුරුවරු අද කොළඹ විරෝධතාවයක කියලා මහින්ද ජයසිංහ ප්‍රකාශ කරනවා. අද පුවත්පතේ ප්‍රධාන පුවත තෝරගන්න සූදානම් ගුරු විදුහල්පති සංගම් 30ක්
අද කොළඹට කියලා වාර්තා කරන්නේ විරෝධතා පාගමනක් හා විරෝධතා රැලියක් සංචරණ සීමා තියෙනකොට පළාත් වලින් මේ එන්න බෑයි කියලා හොඳටම දැනුවත්ව තියෙද්දි මේ වගේ සංචරණ සීමා පනවපු කාලෙක වසංගතයක් පවතින කාලෙක ගුරුවරු විදිහට වුන් යමක් කරනවා නම් දරුවන්ට ඉතාමත් හොඳ ආදර්ශයක් කියලා කියන්න වෙන්නේ. ඉන්දික හේවා විතරණ පළ කරන පුවතේ සඳහන් වෙනවා ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් අද ගුරු විදුහල්පති සංගම් 30ක් ඒකාබද්ධ වී කොළඹදී විරෝධතා පාගමනක් විරෝධතා රැලියක් පවත්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය සඳහන් කරයි කියලා ගැටළු විසඳා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා සමග පෙරේදා පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් මේ නිසා ශිෂ්‍යයන්ට ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිදු කරන ඉගෙනීම් කටයුතු වලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරමින් මෙම ක්‍රියාමාර්ගය අද සිදු කරන බවද සංගම් නියෝජිතයන් පෙන්වා දෙනවා. දැන් මෙච්චර දවසක් මේගොල්ලන්ට රැකියාවට යන්න උනේ නැහැ ගුරුවරුන්ට. හැබැයි ඉක්මනටම සියලුම ගුරුවරු රැකියාවට පැමිණිය යුතුයි කියලා කිව්වට පස්සේ පිකටින් ඔක්කොම ඉවර වෙනවා. කරගන්න දෙන රස්සාවට එන්න ඕන. මේක අනිවාර්ය සේවාවක් කරොත් තවත් කාරණාවක් බවට පත් වෙනවා. දිවෙන පුවත්පතත් මේ වාර්තාව ඉදිරිපත් කරනවා. රටේම ගුරුවරු අද කොළඹ විරෝධතාවයක කියලා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. එහිදී චමින්ද සිල්වා සහ ප්‍රදීප් පැහැදිලි කරලා දෙනවා ගුරුවරුන්ගේ මේ විරෝධතාවයට වුන් මොකද්ද කියන්නේ කියන කාරණාව 15%ක වැටුප් වැඩි කිරීමක් වෘත්තීය සමිති නායකයෙකු ඉල්ලා සිටිනවා. හැබැයි නමුත් අපි ඒකටත් එකඟ නැහැ. එහෙම තමයි ගුරුවරු කියන්නේ. වසර 24ක් තිස්සේ පවතින වැටුප් විෂමතාවය ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් ගුරු වෘත්තීය පළමු ශ්‍රේණිය කෙනෙකුට වැටුප රුපියල් 31000කින්. වැඩිද 31000කින්. විදුහල්පති පළමු ශ්‍රේණිය අයෙකුට රුපියල් 25000කින් වැඩි විය යුතුයි. ඊට සමගාමීව පහළ ශ්‍රේණිවල ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් සාපේක්ෂව වැඩි විය යුතුයි. සාමාන්‍යයෙන් එක ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 30000ක් 20000ක් මේ වගේ ආදී වශයෙන් වැඩි විය යුතුයි කියලා කියනවා. මස් රාත්තලම ඉල්ලනවා. අවුරුදු 24ක් සිදු නොවෙච්ච දෙයක් මේ වසංගත සමයේදීම ඉල්ලන එක තමයි වඩා වැදගත් වෙන්නේ කියලා ඔබටත් මටත් පැහැදිලිව තේරෙනවා. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන ජේ.ටී. ද සිල්වා සහ අනුරාධ හේරත් ස්මාර්ට් කැබ් වාහන 3000ක් ගෙන්නලා පාඩුව රේගු බදු අඩු කිරීමෙන් කෝටි 300ක පාඩුවක් කෝපා කමිටුවට හෙළිදරව් වී ඇති බව අද මව්බිම් පුවත්පත සඳහන් කර සිටිනවා. ශ්‍රී ලංකාව රේගුව විසින් ආනයනය කිරීමේදී ශ්‍රී ලංකාවේ රේගුව විසින් ආනයනය කිරීමේදී සහ එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවන බව සහ එමගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බව අදාළ වාර්තාවේ දැක්වෙනවා. රේගුවෙන් ගෙන්නනකොට සහ වාහනේ ලියාපදිංචි කරනකොට මේ දෙක අතර ලොකු පරතරයක් තියෙනවා. හිඩසක් තියෙනවා. වාර්තාවේ නිරීක්ෂණ වලට අනුව රේගුව විසින් විශේෂ කාර්යයන් සඳහා අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරන ලබන වාහන ද්විත්වකාර්ය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙනවා. ඒ කියන්නේ ගෙන්නන්නේ එක අරමුණකට. එතකොට ටැක්ස් වලින් ටැක්ස් කන්සෙෂන් එකක් එහෙම නැත්නම් බදු සහනයක් හම්බ වෙනවා. හැබැයි ඒක ඊට පස්සේ RMB එකේ ලියාපදිංචි කරන්නේ වෙන නමකින්. එක උදාහරණයක්. මහජන ඇමතුම් උපකරණ සවිකර විශේෂ කාර්ය වාහන කාණ්ඩ යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද Toyota Land Cruiser මාදිලී වාහනය රේගු විසින් නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩ යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට අහිමි වී ඇති බදු මුදල රුපියල් මිලියන 50ක් බව වාර්තාවේ සඳහන් වෙනවා. ගෙන්නන්නේ එහෙමයි එක අරමුණකින් හැබැයි ලියාපදිංචි කරන්න වෙන අරමුණකින් බදු ආදායම විශාල වශයෙන් අහිමි වන බව වාර්තා කර සිටිනවා. කෝපා කමිටුවටයි මේ කරුණු හෙළිදරව් වී තිබෙන්නේ. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ඒ. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ එමයි ස්මාර්ට් කැබ් ගෙන්වීමේදී කෝටි 300ක බදු පාඩුවක් කියලා දිවයින පුවත්පතත් වාර්තා කරනවා. කෝටි 300ක බදු පාඩුවක් කියලායි සඳහන් කරන්නේ. කෝපා කමිටුවේදී අනාවරණය වෙයි. වාහන ලියාපදිංචියේදී බරටම වංචා අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන වාර්තා කරනවා. ඩබල් කැබ් මාදිලී වාහනවලට සමායරණ නිෂ්පාදනය කර තිබූ ස්මාර්ට් කැබ් මාදිලී වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුව විසින් ඒ සඳහා සිංගල් කැබ් මාදිලී වාහන ආනයනය කිරීමේදී අඩු කරන ලද බදු මුදල අය කර ගැනීම නිසා පසුගිය කාලයේදී එක වාහනයකින් රුපියල් ලක්ෂ 10 බැගින් වාහන 3000ක් සඳහා රුපියල් කෝටි 300ක පාඩුවක් වාහන 3000ක් සඳහා රුපියල් කෝටි 300ක පාඩුවක් අත් කරලා තියෙනවා කියලා එම වාර්තාව ඉදිරිපත් කරනවා. අපි සූදානම් සම්බන්ධ කරගන්න ආරක්ෂක මානලික ප්‍රධානීතුමන් ජෙනරාල් ශවෙන් සුල්ලමැතිතුමන් යුද හමුදාපතිතුමන් ආයුබෝවන් ඔබතුමන්ට ආයුබෝවන් සුබ දැසනක් බුද්ධික සහ දිනෝෂ සුබ දැසනක් අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න සත්‍යාන්තයක් එනවා ජෙනරාල්තුමනි මේ සත්‍යාන්තයේදී වැඩ කටයුතු කරනකොට පරිස්සම් වුණ නැත්නම් ගැටලුවක් තියෙනවා කියලා අපි දිගින් දිගටම මතක් කරා ඔබතුමාගෙන් දැනගන්න කැමති කොරෝනා තත්ත්වය පිළිබඳව මේ රටේ මේ වන විට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් අද වෙන විට කොවිඩ් ආසාදිතයන් විශේෂයෙන්ම ඊයේ දිනේදී 1604 දෙනෙකු වාර්තා වී තිබුණා.
මින් බහුතරය වාර්තාවන් ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 483 දෙනෙකු කොවිඩ් රෝගීන් සොයාගෙන තිබෙනවා. ඒත් එක්කම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 279ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 213ක් වශයෙන් තමයි කොවිඩ් ආසාදිතයන් සොයාගෙන තිබෙන්නේ. මේ අනුව මේ වෙනිට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2,93,576 දෙනෙකු සොයාගෙන තිබෙනවා. දැන් මේ 1,604ක් ඊයේ දිනේදී වාර්තාවත්දී කොවිඩ් ආශ්‍රිත මරණ 47ක් බුද්ධික වාර්තා වෙනවා. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වීමෙන් හෝ මිය ගියන් පසුව කොවිඩ් ආසාදනය වූ කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 3,917ක් හැටියටයි වාර්තා වන ලබන්නේ. එතකොට අද දිනේදී හුදේකලාභාවයෙන් ඉවත් කරනු ලබන අපි නුවරඑළිය බොගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ කොටියාගලවත්ත පහළ කොටස අදුදෑසන 6 සිට අපි හුදේකලාභාවයෙන් ඉවත් කරනු ලැබුවා. නමුත් දැන් ඔබ අහුව ප්‍රශ්නට ගත්තම 1,500ක් පොදුවේ හැම දිනකම වගේ 1,500ක කොවිඩ් ආසාදිතයන් රට තුළ හමු වෙනවා. හැම දිනක වගේ 45ක වගේ සංඛ්‍යාවක් කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා වන පසුබිමකයි අපි මේ කතා කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වයේ යටතේ රටේ මෙවැනි කොවිඩ් ආසාදිතයන් හමු වන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ජනතාව අනිවාර්යයෙන්ම තාමත්ම පරිස්සම් විය යුතු තත්ත්වයක් තිබෙනවා. ඊට හේතුව 1,500ක් කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක්. ඉතින් විශේෂම අපි සති අන්තයකට එනවා. ඔබ දන්නවා මීට ප්‍රථමත් මේ වගේ දීර්ඝ සති අන්තවලදී අපිට ඉතාමත් හොඳ අත්දැකීම් තිබෙනවා. විශාල වශයෙන් පොකුරු හමුවීමේ අවස්ථාවක් අපිට තුන්වෙනි රැල්ලක් ආරම්භ වුණේ අවුරුදු රැල්ලකදී මේ අවුරුදු කාලයේදී මේ ආකාරයෙන් ජනතාව පරිස්සම් වෙච්ච නැති හින්දා අපි තාමත්ම ඕනකමින් ශ්‍රී ලංකා වාසී ජනතාව ඉල්ලා සිටිනවා ඔබ අනිවාර්යයෙන්ම කොවිඩ් ආසාදිතයෝ නොවි සිටීමට වග බලා ගන්න. ඔබට ඉතාමත් හොඳ දැනුමක් තිබෙනවා මේ වන විටත් රටේ කොවිඩ් ආසාදිතයෝ නොවි සිටීම නම් මොන ආකාරයේ සෞඛ්‍ය සඳහා අනුගත විය යුතුද කියන එක. මේක සෑම දිනකම කියවීමට අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙසේ කියා තීත්‍ති ඉතාමත් කනගාටුදායකයි කොවිඩ් ආසාදිතයන් 1,604ක් වගේ සංඛ්‍යාවක් ඊයේ දිනේදීත් වාර්තා වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ මේ සති අන්තවල එක්රැස් වෙන්න ගියොත් එහෙම හිතුවොත් අපි මේ වැක්සින් එකක් ගත්තා ඒකින්දම අපිට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා එවැනි තත්ත්වයක් යටතේ අපි තාමත් භයානක තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්. වෛද්‍ය සමහර අංශවලින් මේ වෙන විට යම් අනතුරු මුත් කරනු ලබනවා. ඒකින්ද අපි තාමත්ම ඕනකමින් අපේ ජනතාවගේ ඉල්ලා සිටිනවා පරිස්සම් වෙන්න. ඒත් එකම කීප යුතු කාරණයක් තිබෙනවාම බුද්ධික ඒ ඇවිල්ලා විශේෂයෙන්ම අපි දක්වනවා අපි දැන් දුන්න මේ විවාහ මංගල උත්සවවලට 150ක පමණ බුද්ධයන් සංඛ්‍යාව පොලිමයක් සහභාගී වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස අපිට වාර්තා වෙනවා සමහර කොළඹ පිට ප්‍රදේශවලදී මේ කිසිසේත්ම මේ ගැන ගණන් ගන්න නැතුව තැකීමකට පත් කරන්නේ නැතුව රිසිසේ හැකියතාක් පරණ ආකාරයට 250 වගේ ස්ථානවලත් එහෙම විවාහ මංගල උත්සවවලට සම්බන්ධ වුණා කියලා. ඉතින් මේ ආකාරයෙන් කරන්න ගියොත් බොහෝ දුරට බදන්නා මගුල් පොකුරු කියලා ඒවා තිබ්බා. එවැනි තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් වෙනවා. ඉතින් ජනතාව රජයේ විසින් ජනතාවට ලබා දිය යුතු හැකි උපරිම පහසුමක් වශයෙන් තමයි සංචාරන සීමාවන් යම්තාක් දුරට අවම කරමින් එය ලිහිල් කරනු ලබන්නේ. එය අවභාවිතා කරොත් අනිවාර්යයෙන්ම අපිට භයානක තත්ත්වයකට මුහුණ දෙන්න හැකියාවක් වෙනවා. අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. එන්නත් කරණය ගැන ජෙනරාල්තුමනි කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙල තවමත් දිගටම ක්‍රියාත්මකයිද? දියත උයන ඒ වගේම විහාර මහදේවී උද්‍යානයේ එහෙම තවමත් එන්නත් කරන්නේ සිද්ධ වෙනවද? කවද වෙනකන් සිද්ධ වෙනවද? තාමත් වෙනව නම් බුද්ධික ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. දැන් එන්නත් මාත්‍රා මිලියන 2ක් අදුදැසන 5.40ට පමණ ගුවන් යාන දෙකකින් මිලියන 2ක් සයින ෆාම් එන්නත් මිලියන 2ක් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා. මේ දක්වා මෙම මිලියන 2කට අමතරව 1,1,50,10ක් එන්නත් ශ්‍රී ලංකාවට රැගෙන ඇවිත් තිබුණා. ඉන් 70,42,443ක් මේ වන විටත් අපි එන්නත් කරණය කරලා තිබෙනවා. ඔබතුමා අහන්නේ කොළඹ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන්. ඔව්, අතිගරු ජනාධිපතිතුමාගේ ඉලක්කය වී තියෙන්නේ මෙම මාස 30 වෙනිදාට ප්‍රථම ශ්‍රී ලංකාවේ
කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන සියලුම ජනතාවට එක් මාත්‍රයක් හෝ ලබා දී අවසන් කරන්න කියලා. ඉතින් ඒ ඉලක්කය කරා අපි අනිවාර්යයෙන්ම යනවා. ඔබ අහපු ප්‍රශ්නෙට දියත උයන සහ විශේෂයෙන්ම අනෙකුත් විහාර මහදේවි කියන පරිශ්‍රයන් තුලදී අපි අනිවාර්යයෙන්ම එන්නත්කරණය සෑම දිනකම උදෑසන 8 සිට කරගෙන යනු ලබනවා. කොළඹ දිස්ත්‍රික්කයේ යම්කිසි පුද්ගලයෙක් මේ දක්වා එන්නතක් ලබාගෙන නොමැති නම් ඔබට එන්නතක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත්නම් ඔබට ඕනම අවස්ථාවක ඔබගේ හැඳුනුම්පතත් සමග මේ දින ස්ථාන දෙකට ගොස් ඔබගේ එන්නත ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. එපමණක් නොවේ ඔබගේ මහලු යම්කිසි පුද්ගලයෙක්ට වයෝවෘද්ධ පුද්ගලයෙක්ට එන්නත්කරණය කර ගැනීම සඳහා යෑමට හැකියාවක් නැත්නම් ඔබට හැකියාව අවස්ථාව තිබෙනවා ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වහම දැනුම් දෙන්න. එමගින් ඔවුන් නිවසට හෝ පැමිණ එන්නත ලබා දීමට කටයුතු කරන ලබයි. ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ රජයට අවශ්‍ය වෙන සෑම පුරවැසියෙකුටම එක එන්නතක් හෝ ලබා දීමට කටයුතු කිරීම. එතකොට ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල එන්නත්කරණය සම්බන්ධයෙන් අපි දැන් කොළඹ ගැන කතා කරා. කොළඹ සම්පූර්ණයෙන්ම තිස්සඳර කලින් එන්නත්කරණය කරලා ඉවර කරනවා කියලා ඔබතුමා කිව්වා. එතකොට ගාල්ලට මේක අදාළ නැද්ද? යාපනයට අදාළ නැද්ද? නෝට අදාළ නැද්ද? බස්නාහිර කළුතර අනිත් දේවල් වලට කොහොමද ඒ කටයුතු සංවිධානය කරලා තියෙන්නේ? අනෙකුත් ප්‍රදේශ සියල්ලකටම මේ හා සමානම එන්නත්කරණය ඉතාමත්ම වේගවත් කරගෙන යනු ලබනවා. උදාහරණයක් දැන් ඔබ විදියට අනෙකුත් ප්‍රදේශ සෑම දිස්ත්‍රික්කයේම මේ අනුව ක්‍රියා කරමින් සිටිනවා. අපි දන්නා තරම වැඩිම එන්නත් මෙවන විට ප්‍රතිශතයක් වශයෙන් මාතලේ මන්නාරම වගේ ප්‍රදේශවල කරලා තිබෙනවා. කෙසේ වෙතත් බොහෝ දුරට අපි දක්ෂින ආකාරයට මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම වයස අවුරුදු 30ට වැඩි සියලුම ජනතාවට බොහෝ දුරට මේ සතියන්ත වෙද්දී එන්නත්කරණය කරලා වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එක මාත්‍රයක් හෝ ලබා දීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි අනුකුත් දිස්ත්‍රික්ක කිහිපයක්ම මේ තත්ත්වය ඇති වෙයි. බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙනවා සෑම දිස්ත්‍රික්කය දැන් අද හමුණු ලබාගත් මිලියන 2ක් සමග සෑම දිස්ත්‍රික්කෙම එක හා සමානවම වගේ දැන් මේ වන විට එන්නත්කරණය තාමත් වේගවත්ව කරගෙන ලබනවා. ජෙනරාල්තුමනි මම අවසන් වශයෙන් මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් ඔබතුමත් එක්ක අපි කතා කරා මේ රටේ තියෙන හැම ශේෂ්ත්‍රයක්ම වගේ මොනවා හරි දෙයක් අකටයුතුකම් වෙනවා නම් එහෙම නැත්නම් මොනවා හරි වේසනයක් වෙනවා නම් ඔබතුමත් එක්ක කතා බහ කරා කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ වසංගත කාල සීමාව තුළදී වසංගතයේ තත්ත්වයන් කොහොමද මැඩපවත්ව ගන්නෙ. හමුදාව සහ ආරක්ෂකයන් ඔක්කොම එකතු කරගෙන හාල්වල කතාවේදී අපි කොහොමද මේ කටයුතු කරේ. නැත්නම් අනෙකුත් දේවල් වලදී කාබනික පොහොර සම්බන්ධයෙන් මේ සියලු දේවල් වලට හමුදාවේ විවිධ අංශ කියලා සම්බන්ධලා කටයුතු කරා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අනිකුත් යටිතල පහසුකම් ලබා දීමේදී විශේෂයෙන්ම මේ කොවිඩ් ව්‍යසනයේ වෙලාවේදී අපිට ගැටලුවක් තියෙන පහුගිය කාලේ හරියට ඇඳන් ටික තියෙනවද බෙහෙත් හේත් ටික හරියට වෙලාවට යවන්න පුළුවන්ද දැන් එන්නත් කරන්නේ නැත් ඔබතුමාලගේ යටතට වැටලා තියෙනවා මේක බලෙන් දීප එකක් නෙවෙයි කවුරුවත් කරන්නේ නැතිකොට ගිහිල්ලා කර තියලා කණ්ඩායමත් එක්ක එකතු වෙලා කරනවා සහ අපිට පෙරේද ඔබතුමා කතා කරද්දී මේක වෛද්‍ය බලකාය විශේෂ වෙනම බලකායන් තියෙනවා කියන එක මේ වෙලාවේ ඔබතුමාගෙන් දැනගන්න කැමති රටක් විදියට ගත්තාම රටේ අනිකුත් දේවල් සම්බන්ධයෙන් ඔබතුමාලා කරපු කටයුතු ඒ විදිහටම කරගෙන යනවද නැත්නම් දැන් මේ කාරණාවට විතරද ફોකස් කරලා තියෙන්නේ නැත්නම් ඉලක්ක කරලා තියෙන්නේ අනිකුත් අපි මීට කලින් දැකපු වගා සංග්‍රාමයන් ටික සහ හමුදාව විසින් කටයුතු සංවිධානය කළ තිබුණ රටේ විවිධ තැන්වල විවිධ ව්‍යාපෘති ඒ දේවල් ඒ විදිහටම සිද්ධ කරනවද කියලා දැනගන්න කැමතියි දුරකථනයේ විසඳුණා උදේ මට කතා කරද්දි කිව්වා ගමනක් යන ගමන් තමයි සම්බන්ධ වෙන්නේ කියලා. ඔව්. අපිට හැකියාව ලැබුණොත් අපි නැවත තවත් සම්බන්ධ කරගමු එතුමාව. ඒ අතරේ ලංකාදීප පුවත්පත මුල් පුවත වාර්තා කරනවා මහනුවර කතකට එන්නත් මාත්‍රා දෙකක් එකවර ගහලා ඒ නිසා ඇය රෝගී වී තිබෙන බව කටුගස්සට ධම්මික ගුණවර්ධන සහ මහනුවර ශේනිස් සෙනවිරත්නයි වාර්තා කරන ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ එන්නත් කරන මධ්‍යස්ථානය ගැන සඳහන් වෙන්නේ ඔගස්ටාවත්තේ ප්‍රදේශයේ එහෙම නැත්නම් මේ පැමිණිල්ලක් ලැබිලා තියෙනවලු පොලිසියට එන්නත් මධ්‍යස්ථානයේදී ඇයට මොඩර්නා එන්නත දෙවරක් ලබා දී ඇතැයි ඒ කාන්තාවගේ සැමියා චෝදනා කරනවා කියලයි සඳහන් කර සිටින්නේ කොහොමුණත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් විජේසූරිය වීරසූරිය මහත්මයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සඳහන් කර සිටිනවා. තවත් ඉලක්කයකට යන්න නම් නව සිහින දකින්න නම් ඒකට වයස ගැටලුවක් නැහැ කියලා CS ලෝවිස් කියන බ්‍රිතාන්‍ය ලේඛකයා කියලා තියෙනවා. මම ඇයි එහෙම කිව්වේ? දැන් KFC ජාලයේ අධිපතිතුමා 63 වයස අවුරුදු 63 දී තමයි හිතලා තියෙන්නේ මම අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා ලෝකේ හැමතැනම තියෙනවා.
මේ විදිහට ගත්තොත් එහෙම අපේ රටෙත් තියෙනවා පුංචි කාලේ නෙවෙයි අවුරුදු 50 55 පෙන්නට පස්සේ ව්‍යාපාර ආරම්භ කරලා ඔවුන්ට ජයග්‍රහණයක් කරගත්තු අය. ඒ විතරක් නෙවෙයි පොත්පත් ලියන බොහෝ උදවිය ගැන අපි කතා බහ කරනවා. ලෝකයේ බොහෝ දෙනෙක් විශිෂ්ට ලේඛකයන් බවට පත් වෙලා තියෙන්නේ කලින් යුද්ධ කරලා යුද්ධයට ඊයේ දවසේදී අපි කතා කරා අර්නස්ට් හැමින්වේ ගැන. එතුමා ගිලන් රතරිය දුරක් විතර වැඩ කටයුතු කරලා එයින් අවසන් වෙලා ඊට පස්සේ තමයි ලේඛකෙක් බවට පත් වෙන්නේ. ඒක නිසා සිහින හඹාගෙන යන්න වයස ගැටලුවක් නැහැ. අද වුණත් දිනන්න ඕන කියලා හිතුවොත් අද ඉඳලා වැඩ පටන් ගත්තා නම් ඒ වැඩේ කරන්න යන්න පුළුවන්. පටන් ගමු. හරි. අපි දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතරේ වාර්තා කරන පුවතක් තියෙනවා. ඒ තමයි රිෂාඩ් බදෝදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දැරියක් මිය යාම සිද්ධිය. රිෂාඩ්ගේ නිවසේ සේවකයෙකුගේ ජංගම දුරකථනයේ CID-ට වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පත. ඒ විතරක් නෙවෙයි රිෂාඩ්ගේ නිවසේ දැරිය මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ඉෂ්ට කරන්න සජ්ජබ මහලේකම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. රංජිත් මන්තුම් බණ්ඩාර මහත්මයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේකට අපිව ගාව ගන්න එපා. අපි මේකට උද්ඝෝෂණ කරන්නෙත් නැහැ. නීතිය ඉෂ්ට කරන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් නම් නීති ඉටු කරන්න කියලා කියයි. මොකද ගැටලු සහගතත් වෙන අපි දැක්කනේ ඡන්ද වේලාවේදී රිෂාඩ්ගේ ගෙදර සිටි දැරිය පිලිස්සී මිය යාම. දිවෙන පුවත්පතත් මේ වාර්තාව ඉදිරිපත් කළ තිනවා ඡායාරූපයක් සමග. කොළඹින් ඩයගම ගිය පොලිසිය මව පියා හා තරව්කරුගෙන් පැය 10ක් ප්‍රශ්න කරයි. නුවරඑළිය නාලක රත්නායක මේ වාර්තාව දිවෙනට ඉදිරිපත් කරන්නේ හිටපු ඇමති රිෂාඩ් බද්රුදීන් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියේදී ගිනි ගැනීමකින් ජීවිතක්ෂරපත් ජේ ඉශාලිනී දැරිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට කොළඹින් ඊයේ ඩයගමට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායම දැරියගේ මව පියා හා තරව්කරුගෙන් පැය 10ක් ප්‍රශ්න කරා කියන ප්‍රවෘත්තිය දිවෙන පුවත්පත වාර්තා කළා තිනවා. දැරියට ඇත්තටම මොකද වුනේ? ඊළඟට උපුටා ගන්නවා සංවාදයක් කල්පික පෙරේරා තමයි අරුණ පුවත්පතේ මහනුවර මහරෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහත්මයා එක්ක මේ සංවාදය කරන්නේ කොවිඩ් වලින් බේරෙන්න ගෙටගත් දරුවා ඔන්ලයින් වසංගතයට ගොදුරු වෙලා. කොවිඩ් වලින් බේරගන්න ගෙට දාගත්තු දරුවෝ ඔන්ලයින් වසංගතයට ගොදුරු වෙලා. මේ ඔන්ලයින් අධ්‍යාපනය නිසා අනිවාර්යයෙන්ම දරුවා අතට ස්මාර්ට් ෆෝන් එකක් ලැබෙනවා. විශේෂයෙන්ම පිරිමි දරුවෝ මොකද කරන්නේ? ගේම් ගහන්න කියලා නිතරම ෆෝන් එකේ ඉන්නවා. එතකොට සමහරවිට ඔබට දෙමව්පිය විදියට දරුවෝ මේ හැමතිස්සෙම ෆෝන් එකේ ඉන්නවා කියලා ඔබ මොකද කරන්නේ? එක්ක ඉන්ටර්නෙට් කපනවා එහෙම නැත්නම් ෆෝන් එක විසි කරනවා. එතනදී පිරිමි දරුවෙක් හැසිරෙන විදියට නෙවෙයි ගැහැණු දරුවෙක් හැසිරෙන්නේ. ගැහැණු දරුවන්ගේ තත්ත්වය මීට වඩා වෙනස්. ආතතිය පීඩනය වැඩි වෙනකොට ගොඩක් ගැහැණු දරුවන් කරන දෙයක් තමයි වැඩි වැඩියෙන් කෑම කන එක. ඒ විතරක් නෙවෙයි තව කාරණයක් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා. ඒ තමයි ගැහැණු ළමයින්ගේ චර්යාවන් දිහා බැලුවාම පරිගණකයේ ආශ්‍රිතව එහෙම නැත්නම් මේ වගේ ඩිවයිසස් එක මේ වගේ උපාංග එක ගැහැණු ළමයි අර පිරිමි ළමයි වගේ ගේම් ගහනවා එහෙම නැත්නම් ක්‍රීඩා කරනවා වෙනුවට සමාජ ජාලාවලට ගිහින් මිතුරන් ඇති කරගෙන chat කරන එක තමයි ගැහැණු දරුවන් කරන්නේ. දෙමාපියන් Tamanට ජංගම දුරකථන පරිහරණය සම්බන්ධයෙන් නීති දමන විට මේ වයසේ බොහෝමයක් දරුවන් හිතන්නේ දෙමාපියන් දැන් Tamanට ආදරේ නැහැ කියලා. ඒ අනුව Facebook වගේ මාධ්‍ය වලින් සොයා ගන්න තරුණයන් සමග පහසුවෙන් ඇසුරට වැටෙනවා. ඊට පස්සේ ගැහැණු දරුවන් හිතන්නේ මේ ලෝකෙ ඉන්න හොඳම පිරිමියා ඒ Facebook එකකින් හඳුනාගත්ත පුද්ගලයා කියලා. හැබැයි ඒ පුද්ගලයාගේ වයස මොකද්ද, තරාතිරම මොකද්ද, කවුද, කින්ද මන්ද කිසි දෙයක් දන්නේ නැහැ. ඒ නිසා කොවිඩ් වලින් බේරගන්න ගෙට දාගත්තු දරුවෝ ඔන්ලයින් වසංගතයට ගොදුරු වෙලා පිරිමි දරුවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ හැසිරීම් චර්යාව රටාවන් වෙනස්. ඔවුන් ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. දෙමව්පිය විදියට මෙතෙක් ඔබ මේ ගැන එච්චරම සැලකිලිමත් වෙන්නේ නැත්නම් දරුවන් ගැන කාමරවල ඉඳගෙන ඔන්ලයින් අධ්‍යාපනය කරනවා කියලා ගැහැණු දරුවෝ සහ විශේෂයෙන් පිරිමි දරුවෝ මේ දෙගොල්ලොම කරන මේ ක්‍රියාත් පිළිවෙත පිළිබඳ අවධානය යොමු කරන්න විශේෂඥ වෛද්‍යවරයා කියන බුද්ධික කොවිඩ් වසංගතය නිසා අපේ රටේ දරුවන් මුහුණ දී තිබෙන අතිශය ඛේදජනක තත්ත්වය වන්නේ පාසල් අධ්‍යාපනයේ අහිමි වීමයි. දැන් වසර එකමාරක පමණ කාලයක සිට අපේ රටේ දරුවන්ට ක්‍රමවත් පාසල් අධ්‍යාපනයක් නොමැත. ඔය දුරකථන සමාජ මාධ්‍ය ජාල වලට ඉඩදීම සම්බන්ධයෙන් දිගින් දිගටම රටේ කතිකාව ඇති වුණා. ඉතාමත්ම විශිෂ්ට වැදගත් ලිපියක්. පත්තරයයි ලිපියයි නැවත වතාවක් කියමු අම්මලට තාත්තලට හොයාගෙන ගිහිල්ලා කියවන්න හොඳයි. අරුණ පුවත්පතේ කොවිඩ් වලින් බේරෙන්න ගෙට දාගත්තු දරුවෝ ඔන්ලයින් වසංගතයට ගොදුරු වෙලා. ඒ කියන්නේ අරුණ පුවත්පතේ 5 වෙනි පිටුවේ තමයි මේක තියෙන්නේ. පුළුවන් නම් අරගෙන කියවන්න. අපි ගොඩක් වෙලාවට හිතන් ඉන්නවා දිනුෂ ගෙදර කාමරය ඇතුළේනේ දරුවා ඉන්නේ. ඒකින්ද දරුවා හරි සුරක්ෂිතයි කිසිම ගැටලුවක් නැහැ කියලා. හැබැයි ලෝකයේ බොහෝ රටවල් ලංකාව විතරනේ ලෝකයේ බොහෝ රටවල් වල
දරුවන්ගේ නිරුවත් පින්තූර පවා ගෙදරින් එළියට යනවා දෙමාපියෝ කවුරුවත් දන්නේ නැතුව. ඒ තරම් ව්‍යසනයකට පත් වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ජාලවලට ඉඩ දෙන්නම එපා පුංචි දරුවන්ට විශේෂයෙන්ම සහ දුරකථන භාවිතාවට සහ ඔය ඔන්ලයින් වලට සම්බන්ධ කරනවා නම් විශේෂයෙන් දරුවන් පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන එක ලිපියේ පැහැදිලි කරලා දීලා තිනවා. ඒ වගේම තමයි සයිනෝෆාම් එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම කතා බහට ලක් වුණා. දැන් ලංකාවට ඇත්තටම එන්නත් තියෙනවා. අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා තවත් සයිනෝෆාම් එන්නත් ලක්ෂ 20ක් අද මේ රටට කියලා ශවෙන්ද්‍ර සිල්වා මෙතුමා කතා බහ කරද්දි කිව්වා අද උදේ 5:40ට එය ලංකාවට පැමිණියා කියලා. ඒ වගේම තමයි සතියන්තයේ සීමා පැනවීමේ සූදානමක් නැහැ කියලාත් යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශය අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා. නමුත් පළාත් සංචරණ සීමා ඒ විදිහටම ක්‍රියාත්මකයි. විශේෂ සීමාවල් පැනවීම හෝ සතියන්තයේ සංචරණ සීමා පැනවීම සිද්ධ කරන්නේ නැහැ. ජනතාවගේ අපහසුතාවයන් සලකා බලා ගෙදරින් එළියට යනකොට පරිස්සමෙන් අත්‍යවශ්‍යම කාරණාවට විතරක් යන්න කියන එක යෝජනා කරනවා. විශේෂයෙන්ම මෙවැනි වසංගතයක් අද දවසේදීත් 1604ක් ඊයේ වෙනකොට වාර්තා වෙලා තිබුණා. ඊයේ දවසට විතරක් 47ක් මරණ. මේක මතක තියාගෙන වැඩ කටයුතු කරන්න කියන එකට අපි යෝජනා කරනවා. ඇතරේ අරුණ පුවත්පත වාර්තා කරනවා චීනයේ ඉන්නත හොඳම වැක්සීනයේ බව හැඟවීම වැරදි කියලා වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදී සංගමය සඳහන් කරනවා. මේ පොත උපුටාගත්තේ චීන එන්නත හොඳම වැක්සීනයේ බව හැඟවීම වැරදි කියලා මේ කරන ප්‍රකාශය. මේ පුවත උපුටා ගන්න හේතුව තමයි ඇත්තටම ඊයේ අපි වාර්තා කර සිටියා ආචාර්ය චන්දම ජීවන්තර මහත්මයාගේ අනාවරණයක් අනුව එතනදී කියන්නේ හොඳම වැක්සීනය චීන වැක්සීනය කියන එක නෙවෙයි. හැබැයි මේ සයිනෝෆාම් එන්නතෙන් දැනට තියෙන සියලුම ප්‍රභේදයන්ට විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදයටත් ආවරණය සැලසෙනවා. ඊටාම හොඳ ප්‍රතිශක්තිකරණයක් සැලසෙනවා කියන කාරණාව තමයි අවධාරණය කර සිටියේ. ඒ මතය බිඳහෙලන්නේ ඒක බොරුයි කියලා කියන්න සමාජ මතයක් ගොඩනගනවා. චීන එන්නත හොඳම වැක්සීනය බව හැඟවීම වැරදි කියලා වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය කියලා කියන්නේ. මොකද ඔවුන් අපි දැක්ක පහුගිය දවස්වල අර ගුරුවරුන් කරන උද්ඝෝෂණවලදී ඒ පිටිපස්සේ ගිහිල්ලා හිටියා මේ කියන ප්‍රකාශ ගැන. එතකොට නැවත වතාවක් එන්නත විද ගන්න යන ජනතාවට හිතෙන්න පුළුවන් අවිශ්වාසයක්. ඒ නිසා ඒ අවිශ්වාසය දුරු කිරීම සඳහා තමයි මේ පොත කිව්වේ. ගම්පහ එන්නත ඔබට මගහැරුණා නම් ඔබ ගම්පහ නම් එන්නත මගහැරුණා නම් මගහැරුණු අයට අදහා හෙට සයිනෝෆාම් එන්නත එරන්දි කෞශල්‍ය වාර්තා කරනවා. ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොවිඩ් එන්නත් කරණය අතපසු වූවන්ට අද සහ හෙට එන්නත ලබා දෙනවා. එනුව අද ගලහිටියා මධ්‍ය මහාවිද්‍යාලයේ සහ හෙට යක්කල අබේසේකරාරාම විහාරස්ථානයේදී එන්නත ලබා දෙනවා කියලායි අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. අද පුවත්පත් ගණනාවක් මේ විදිහට වාර්තා වෙනවා. දින මින පුවත්පත වාර්තා කරනවා ගම්මන් පිළ දිනවුවන් සම්බන්ධයෙන්. ගම්මන් පිළගේ ඡන්දය පිළිබඳව අපි පහුගිය දවස්වල ඊයේ දවසේදී කතා බහ කරා. කොහොමද 3/2ක බලයක් එක්ක ජයග්‍රහණය කරන්න කියලා. ගම්මන් පිළ දිනුවන්ගේ පැටිකිරිය ජනතාවට කියනවා කියලා සජබයෙන් තීරණයක් කියලායි අද දින මින වාර්තාව ඉදිරිපත් කරන්නේ. ගම්මන් පිළ අමාත්‍යවරයා ගත්තු තීන්දුව තනිව ගත්තු තීන්දුවක් නෙවෙයි. ඒ මුළු රජයක් විසින් එකතු වෙලා ගත්තු තීන්දුවක්. මේ වෙලාවේ ලෝක වෙළඳපොලේ බෝර්තෙල් බැරල් එක මිල වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම ලංකාවේ තියෙන තෙල්වල මිල වැඩි කරන්නට සිද්ධ වුණා. ඒ හා සමගාමීව කරපු සියලු කටයුතු සිද්ධ කරේ කණ්ඩායමක් එකතු වෙලා කමිටු වලට ගිහිල්ලා ඒවෙන් අනුමැතිය අරගෙන. නමුත් සජබෙන් තීරණයක් කරන් තිනවා ගම්මන්පිල දිනුවන්ගේ පැටිකිරිය ජනතාවට කියන්න. මෙහි අනිත් කතාව තමයි සජබේ මන්ත්‍රීවරු කීප දෙනෙකුත් මේකට උදව් කරා. අද ඔය බදුරුදීන් ගැන එහෙම කතා බහ කරද්දී අපි නම් ඕවට නෑ, අපි මේවට සම්බන්ධ නෑ, මේවට හරියට හොයාගෙන යන්න කියලා කතා බහ කරන්න පටන් අරන් තියෙන්නේ. සජබය කන්න ඕන වෙනකොට කබර ගෝයා තල ගෝයා කරනවා, කන්න ඕන නැත්තම් තල ගෝයා කබර ගෝයා කියලා දොට්ට දානවා. ගිය කන්න වී මිලදී ගැනීමේදී ආණ්ඩුව කියපු දේ ඉෂ්ට කරද්දී වීමෝල් හිමියෝ මෙච්චල් කරගන්න බැරි වුණා. හැබැයි මේ පාර හරියටම නිල අල්ලලා තියෙනවා කියලායි කියන්නේ. මෝල් හිමියන් නොවන ගොවීන් නොවන වී තොග ගන්නා අතරමැදියන්ට බැංකු ණය නැහැ. තොග රැස් කිරීම තහනම් තබාගත්තොත් රාජසන්තකයි. රජයේ සහතික මිලට වී ගන්න සියලු මෝල් හිමියෝ එකඟ වෙති කියලා සඳුනි ගමාරච්චි මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡාවෙන් පසුව රජයේ සහතික වී මිල ප්‍රතිපත්තියට අනුගත වෙමින් වී මිලදී ගන්නා රජය සමග එකඟතාවකට එළඹීමට සියලුම සහල් මෝල් හිමියන් විසින් එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව වෙළඳපොළ තුල අසාමාන්‍ය ලාභ ලැබීමේ අරමුණින් ගොවියන් හා වී මෝල් හිමියන් නොවන වෙනත් තුන්වෙනි පාර්ශ්වයක් විසින් වී තොග රැස් කිරීම තහනම් කිරීමටත් එම අතරමැදි පාර්ශ්වයන් විසින් ලාභ ලැබීමේ පදනමින් වී තොග රැස් කළහොත් එම තොග සියල්ලම රජයට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය විධිවිධාන යොදන බවටත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඊයේ උදෙස් ලබා දුන්නා. යනුව රජය විසින් සහතික මිලක් පැනවීමට කටයුතු කළේ ගොවින් ආරක්ෂා කිරීම සඳහා. දැන්
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමට පෙර රුපියල් 32ත් අතර අඩු මුදලකට පැවතිච්ච සහතික මිල මේ අනුව රුපියල් 52 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ගොවීන්ටත් මුදල් ලැබෙනවා. ඒ වගේම පාරිභෝගිකයට ආරක්ෂා වෙනවා කියලායි කියන්නේ. බන්දල ගුණවර්ධන ඇමතුමා ගැන කියපු නිසා ගුරු වැටුප් ෂණිකව වැඩි කළ නොහැකි කියලා බන්දල ඇමතුමා කියපු කතාවත් මම මෙහෙමම කියාගෙන යන්නම්. ගුරු වෘත්තීය සමිතිය ඉල්ලා සිටින පරිදි ෂණිකව ගුරු වැටුප් වැඩි කළ නොහැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දු ගුණවර්ධන මහතා ප්‍රකාශ කරා කියලා අද පුවත්පත වාර්තා කරනවා. ඕනෑම රාජ්‍ය සේවකයෙකු සඳහා වැටුප් ගෙවන ජනතාවගෙන් ණය කරගන්නා බදු මුදල් වලින් බවත් ඕනෑම රාජ්‍ය සේවකයෙකු සඳහා වැටුප් ගෙවන්නේ ජනතාවගෙන් අය කරගන්නා බදු මුදලින් බවත් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට නම් බදු මුදල් ඉහළ දැමිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරා. මේ මොහොතේදී මේ රට ජනතාවට තවදුරටත් බදු ගෙවිය නොහැකි තත්ත්වයක පත් වෙලා තියෙනවා. මොකද ජනතාවට තවත් බදු ගෙවන්න දෙයක් නැහැ. මේ පඩි වැඩි කරනවා මේ සියලු දේවල් කියන්නේ බදු ගෙවීම ආපහු වැඩි කරන්න වෙනවා කියන එක. මේ විට මෙරට භාණ්ඩාගාරයට මාසිකව ලැබෙන ආදායම රුපියල් බිලියන 1216ක් බවත් ඉන් බිලියන 1052ක්ම වැය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බවත් මේ මහතා ප්‍රකාශ කරා. මේක මතක් කරගන්න. මාසෙකට ලැබෙන ආදායම රුපියල් බිලියන 1216යි. බන්දුරු ගුණවර්ධන අමාත්‍යවරයා කියන්නේ. මාසෙකට ලැබෙන ආදායම රුපියල් බිලියන 1216යි. නමුත් බිලියන 1052ක්ම 1216න් 1052ක්ම රජයේ සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් ගෙවන්න ඕන. දැන් ඔබ කල්පනා කරන්න රජයේ සේවකයන්ට මේ තරම් වැටුපක් අපි ගෙවනවා අපේ බදු මුදලෙන්, ඒ වගේම විශ්‍රාම වැටුප් ගෙවනවා. ඔවුන්ගෙන් අපිට හරියට සේවාව ඉටු වෙලාද නැද්ද? මේ සියලු රජයේ සේවකයන් ගැන නෙමෙයි කතා කරන්නේ. උද්ඝෝෂණ සහ එල්ලීම් දින ගැනීම සම්බන්ධයෙන් රජයේ සේවකයන් පුළුවන් තරම් කෑ ගහනවා. සියලු දෙනා වෙනුවෙන් මේ කියන්නේ. මගේ තාත්තත් මගේ අම්මත් රජයේ සේවකයන්. හැබැයි හරියට වැඩ කරන්නේ නැත්නම් ඔවුන්ට සිදුවෙන කාරණාව සම්බන්ධයෙන් මේ කතා කරන්නේ. අපේ රටේ බදු මුදල් වැඩි වශයෙන් ගෙවන්නේ රජයේ සේවකයන්ට. නමුත් ඔවුන්ගේ රාජකාරිය ඉටු වෙලාද නැද්ද? කල්පනා කරන්න වටින කතාවක්. බුද්ධික මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. මිනිස්සුනහම ප්‍රශ්න තියෙනවා. හැබැයි විමසුම් මැසින් බලනකොට මිනිස්සු දන්න දේ තමයි ඒක මේ ආණ්ඩුව ආවයින් පස්සේ ඇති වෙච්ච ප්‍රශ්නවත් මේ ආණ්ඩුව නිසා ඇති වෙච්ච ප්‍රශ්නවත් නොවන නිසා. ඒ නිසා මොකද සාමාන්‍යයෙන් මිනිස්සු කරන්නේ මෙන්න දැන් ජනතාව මොකද කරන්නේ? ගිහිල්ලා තමන්ගේ රාජකාරී කරගන්න තමන්ගේ වැඩ කරගන්න කොහොමද අමතර ආදායමක් උපයන්න පුළුවන් විදියක් තියනවද? කාබනික පොහොර ටිකක් හදාගන්න තියනවද? මිනිස්සු බොහෝ දෙනෙක් තමන්ගේ පාඩුවේ වැඩි කරගන්නවා. අර එක පිරිසක් උද්ඝෝෂණ කරනවා. ඇත්තටම ගත්තොත් මිනිස්සු තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගන්නවා. තියෙන ප්‍රශ්න වෙනයි. කිරිපිටි ගෙන්වීම 50%කින් අඩු කරයි මේ අතරේ වාර්තා කරනවා. කවුද ආණ්ඩුවද මේ තීන්දුව ගත්තේ? මහින්ද නිශ්ශංක වාර්තා කරන විදිහට කිරිපිටි තොග අලුතින් ඇනවීම කිරීම 50%කින් අඩු කිරීමට කිරිපිටි ආනයන සමාගම් තීරණය කළ තිබෙනවා. ඇතැම් කිරිපිටි සමාගම් ආනයනය දැනටමත් සම්පූර්ණයෙන්ම නතර කර ඇතැයි වාර්තා කරනවා. ඒ අනුව මාසයකට කිරිපිටි විතරයිලු ඉතිරි වෙලා තියෙන්නේ මාසයකින් පස්සේ. ඒ කියන්නේ ලබන අගෝස්තු අවසාන වෙනකොට බොන්න කිරිපිටි අඩු වෙයි කියලායි කියන්නේ. හැබැයි එක පැත්තකින් ගමකුත් නැහැ. මොකද දැන් කාබනික වගාවට ගොම පොහොර ඕනේ. ඒ නිසා අර වෙනදා කිරිහරක් පැත්තක දාපු උදවිය දැන් නැවත වතාවක් කිරිහරක් හදන්න පටන් අරගෙන තියෙනවා. ජනතාව පීඩාවට පත් නොකිරීම දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමයි කියලා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. දිනමින පුවත්පතෙන් මේ උක්තා ගන්නේ ජනතාව පීඩාවට පත් නොකිරීම දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමයි. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා තමයි මෙහෙම ප්‍රකාශ කරලා තියෙන්නේ. ජනතාව පීඩාවට පත් කරොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියන කතාව උපාලි කරුණාරත්න අද දිනමිනට වාර්තා කරලා තියෙනවා. වසංගත හැමුවේ රට යම් අසිරුතාවයට පත්ව තිබෙන වෙලාවක ජනතාවට අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයන්ගේ හා නිලධාරීන්ගේ වගකීමක්ද නැද්ද කියලා කල්පනා කරන්න කියන එක මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තිනවා. පෙරේදා අර්ලිගහ මන්දිරයේදී මහජන නියෝජිතයන් ආණ්ඩුකරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පිරිසක් හමු වෙලා කරපු සාකච්ඡාවකදී එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මුදල් ඇමතිවරයා අවධානය කරා ජනතාවගේ ආරක්ෂාව මුලින්ම තහවුරු කර යුතුයි. සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊට කලින් ඇමති වෙන්නට කලින් ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධාන ඉදිරියට වැඩ කටයුතු කරනකොට පැහැදිලි කරලා දුන්නා 2021 ඉවර වෙන්න කලින් මුළු රටම ප්‍රතිශක්තිකරණ ජාතියක් බවට පත් කළ යුතුයි. එහෙම වුණොත් මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා. එහි ක්‍රමවේදයන් තමයි ඉස්සරහට කරගෙන යන්නේ. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් ප්‍රකාශ කරලා තිනවා කොළඹ සහ බස්නාහිර පළාත පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්නත් එන්නත් කරණය කරලා ඉන් අනතුරුව මුළු රටේම එන්නත් කරණය
මේ අවුරුද්ද අවසන් වෙන කලින් ඉවර කරන්න කියලා. එහි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් තමයි මේ කතා බහ කරන්නේ. ඒ වගේම තමයි කොන්දේසියකින් තොරව මුදල් වෙන් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවා. සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිම කොන්දේසියකින් තොරව මුදල් වෙන් කිරීම සහ අනිකුත් සංවර්ධන වැඩපිළිවෙලත් එහා සමගාමීව කරගෙන යන එක නවත්තන්නේ නැහැ. රට සංවර්ධනය කරන්න කටයුතු කරන්න ජනතාව අපහසුතාවයට පත් කරන්න එපා කියලායි බැසිල් රාජපක්ෂ මහත්මයා කියලා තියෙන්නේ. දැන් ඔය කොවිඩ් මර්ධනය වැඩ කරගෙන යද්දී ඔයාලට සල්ලි යනවා ඊට පස්සේ ඉතින් අනිත් දේවල් වලට සල්ලි නැතුව ඇති වෙන දේවල් කරන්න ආණ්ඩුවට වෙලාවක් නැතුව ඇති. හැබැයි මන්නාරම තඹ පවනි පිවිතුරු විදුලිය රටටම බෙදන්න නාඩුකඩුව සූදානම්. ඒ අනුව අනිත් සංවර්ධන වැඩත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා. මේ තමයි ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය. ඒ අනුව එහි මිලියන 1400ක විදමින් මන්නාරම නඩු කුඩා ප්‍රදේශ ඉදිකරන ලද කිලෝවොට් 220ක සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධිත ග්‍රිඩ් උපපොළ විවෘත කිරීම සිද්ධ වුණා. එහිදී කියනවා අමාත්‍ය ඩල සලහපිරු මහත්මයා අද සතුටු වෙන අනුස්මරණය කරන දවසක් වගේම මේ ලියලා තියෙන සුවිශේෂී පළමු පරිච්ඡේදය වසර 3ක් ඇතුළත සැලසුම් කළ සියලු පුනර්ජනනීය බලාගාර අවසන් කරනවා. මේක අනාගතයේ වෙත ඇතිරෙන බොමුතුරුණක්. අපි විමල සුරේන්ද්‍ර මහත්මයා අර ජල විදුලිය නිෂ්පාදනය කරා. එතනින් පටන් ගත්ත ගමන ඊට පස්සේ අපි ගල් අඟුරු වලින් නිෂ්පාදනය කරන්න පටන් ගත්ත ජනනය කරන්න පටන් ගත්ත විදුලිය ඊට පස්සේ ඩීසල්. හැබැයි දැන් ඇවිල්ලා තියෙනවා අපිට තවදුරටත් හයිඩ්‍රෝ පවර් එහෙම නැත්නම් ජල විදුලි බලාගාර මහ පරිමාණයේ ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ ධාරිතාවට ඇවිල්ලා එහෙමනම් පරිසර හිතකමි පුනර්ජනනීය නැවත නැවත භාවිත කරන්න පුළුවන් ග්‍රීන් හරිත සංකල්පයට යා යුතුයි. ඒ නිසා තමයි සුළං වලින් මෙහෙම විදුලිය නිපදවන්නේ. මේක දැවැන්ත පියවරක්, ප්‍රගතිදායක පියවරක්. ඒ වගේම LNG ගෑස් විදුලි ද්‍රව ගෑස් වලින් විදුලි ජනනය කරන්න පටන් ගන්නවා. එතකොට පහුගිය කාල සීමාව තුළ 1 මෙගාවොට් එකක්වත් ජාතික විදුලි බල පද්ධතියට එකතුනේ නැහැ අවුරුදු 5ක පමණ කාල සීමාව තුළ. දැන් LNG බලාගාරات ඉදි කිරීමට සැලසුම් කළා තියෙනවා. එතකොට ඊයේ පෙරේද අපි දැක්ක මේ LNG බලාගාර ඉදි කරන්න එපා කියලා නැවත වතාවක් අකුලෙන් අදිනවා. ඒ නිසා මේ හැම දෙය ගැනම අපි පුළුල්වල බැලුවා. මේ කියන්නේ අද අපිට අපේ දේශපාලනේ දවස ගැට ගහගන්න, ඉදාවේල ගැට ගහගන්න සටන් පාට ගෙනාවා වුණාට රටක් අනාගතයක් මේවයි වන්දි කියවන්නට තියෙනවා. දැන් ඔය ව්‍යාපෘතියට කියන්නේ තඹ පවනේ කියලා. දැන් අපි හැමදාම සටන් පාට දැක්කේ මරපියව්, දියව්, කොටපියව්, එළවපියව් කියලා. හැබැයි ඩලස් සලහපෙරුම මැතිතුමාගේ තඹ පවනේ කියන්නේ අපි මේ රට කොහොමද හරියට ඉස්සරහට ගෙන යන්නේ මේ සටන් පාට තියෙන්නේ රට සංවර්ධනය කිරීම වෙනුවෙන්. එයයි ආඩම්බර වියුත්තේ රටක් විදියට රජයක් විදියට සිදු කළ යුත්තේ ජනතාව කොන කරලා නැත්නම් පැත්තකට කරලා දාන එක නෙමෙයි. ජනතාවත් එක්ක ඉස්සරහට කොහොමද යන්නේ කියන එක. ආඩම්බර කතාවක් කියවනේ පොඩ එක ආඩම්බර වෙන කාරණාවක් කියනද? ගත වූ මාස 6ට භාණ්ඩ අපනයනය 27%කින් වර්ධනය වේ. ගත වූ මාස 6ට භාණ්ඩ අපනයනය 27%කින් වර්ධනය වෙන නයන තරග ගමගේ කියන්නේ ඊ අනුව ගිය අවුරුද්දේ මේ කාලයට සාපේක්ෂව ජුනි මාසයට සාපේක්ෂව 9.4%කින් වර්ධනය වෙලා අපනයනය විශේෂයෙන්ම රබර් නිෂ්පාදන විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ කුළුබඩු හා සාන්ද්‍ර මණික් හා ස්වර්ණාභරණ ඇඟලුම් ෆැක්ටරි අරන් ඉන්නවා කියලා සමහරු බැන්නනේ වර්ධනය වෙලා. කොතලාවල පනත් කෙටුම්පත 6 වෙනිදා විවාදයට කියලා වාර්තා කරනවා දිනවෙන පුවත්පත ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලීය පනත් කෙටුම්පත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ තවදුරටත් සලකා බැලීමෙන් අනතුරුව ලබන 6 වෙනිදා විවාදයට ගැනීමට කතානායක මහින්දයාපා අභිවර්ධන මහතා තීරණය කරා කියලා අද ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. අපි මතක් කරන්න ඕන මේ දවස්වල සමාජ මාධ්‍ය වල පෝස්ට් වෙනවා සාමාන්‍ය විශ්වවිද්‍යාල ඉගෙනගත්තු අය බෝඩ් උස්සගෙන ක්‍රිකට් කරන්න එහෙම යනවා පිළිවෙලට ඇඳලා නැහැ. කරන දෙයක් පිළිවෙලක් නැහැ. හැබැයි කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ ඉගෙනගත්තු කණ්ඩායම පිළිවෙලට වැඩ කටයුතු කරනවා. ඔවුන්ගේ පිකටින් නැහැ, උද්ඝෝෂණ නැහැ, නවකවද නැහැ, මොකුත් මෙහෙම නැහැ කියලා. මේකේ සමාජ මාධ්‍ය ජාල වල යන එකක්. අනිත් විශ්වවිද්‍යාල හොඳ නැහැ කියලා කියනව නෙවෙයි. නමුත් හැම දිනකටම සාධාරණයක් සිද්ධ වෙ යුතුයි කියන තැන තමයි ඉන්නේ. ස්වාධීන රූපවාහිනී සේවයේ තීරණ වැඩසටහනකුත් නිර්මාණය කරලා තියෙනවා ලබන ඉරිදා දවසේදී රාත්‍රියේදී කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය හොඳද නරකද මේ කරන්න යන පනත කියන එක පිළිබඳව කතා බහ කරන්න. උද්දිකේ අතරේ අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා පාර්ලිමේන්තුවට විදුලිය දෙන්න දියවන්නාවේ බලාගාරයක්. දියවන්නාවේ කොහොමද විදුලි බලාගාර හදන්නේ? කුණු වලින්ද නෑ. ඒ අනුව ෆ්ලෝටිං සෝලර් සිස්ටම් එකක්. එහෙම නැත්නම් පාවෙන විදුලි බලාගාරයක් තමයි හදන්නේ. විදුලි බල ක්ෂේත්‍රයේ දිශානතිය සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් වෙනස් කරලා පාවෙන සූර්ය විදුලි බලාගාරයක් ඉදිකර මේ ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරන බව වාර්තා කරනවා පාර්ලිමේන්තුවට විදුලිය දෙන්න දියවන්නාවේ බලාගාරයක්. ඒ අතරේ අද අරුණ පුවත්පත වාර්තා කරන ඉස්සරස්සල දෙකක් ටක් ටක් ගාලා කියලා ඉන්නම්. පළමු රැල්ලේදී රුපියල් 5000 දෙපාරක් ගත්ත අයගෙන්
ඒක නැවත අය කරගන්න යනවලු. දැන් ඉතින් දැන් දෙන්න 5000 තියෙද්දන් ඉන්නේ ඔකේ කැලිත් නැතුව ඇති. නිලන්ත මధుරාවල කියනවා ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථකයි ලෝක බැංකුව කියන්නේ. ලෝක බැංකුව කියන වාර්තාව නයන තරංග ගමගේ කියන්නේ තවදුරටත් මේ විදියට යැපුම් මට්ටම එහෙම නැත්නම් මේ සහනාධාරවලින් ජනතාව යැපෙන තත්ත්වයකදී ගෙනියන්න බෑ. ආදායම් වැඩි කරන ක්‍රමවේදයක් ඇති කරන්න ඕන කියලායි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. අද දිනමින පුවත්පත වාර්තා කරනවා ජාතික සඳුන් අරණ අනාගත පරපුරට අපි දෙන මහඟු දායාදයක් කියලා. ජාතික සඳුන් අරණ විවෘත කිරීම සඳහා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධ වුණා. එහිදී එතුමා කතා බහ කරමින් කියා සිටියා ජාතික සඳුන් අරණ අනාගත පරපුරට අපි දෙන මහඟු දායාදයක් කියලා. මෙහි සඳුන් පැල රත් සඳුන් සහ සුදු සඳුන් පැල ශාක විදිහට හිටවලා තිනවා. ඊට අමතරව විශේෂිත වන්නේ ව්‍යායාම කරන කණ්ඩායම්, යෝගී ව්‍යායාම කරන කණ්ඩායම් සහ මනස සැහැල්ලුවෙන් තියාගන්නට මේ වන අරණ ඉතාමත්ම වැදගත් වේවි. ඒ විදිහටම මානසික සුවය කොයිතරම් වැදගත්ද කියන එක කතා බහ කරමින් හොඳ කතාවක් සිදු කරලා තියෙනවා. ඒත් එක්කම දිනමින පොත්පත වාර්තා කරනවා රාජ්‍ය හා පෞද්ගලික අංශ ජාලයක් ලෙස නැගී සිටීම නව ජගත් ප්‍රවණතාවයක් කියලා කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ප්‍රකාශයක්. නවීකරණය කළ ලේක් හවුස් කතරගම නිවාඩු නිකේතනයේ වෙබ් අඩවිය එළි දක්වමින් ජනමාධ්‍ය ඇමති මාචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා තියෙනවා රාජ්‍ය හා පෞද්ගලික අංශ ජාලයක් ලෙස නැගී සිටීම නව ජගත් ප්‍රවණතාවයක් කියලා. රාමුවෙන් මිදී ලේක් හවුස් පරිපාලනය ආයතනය ගොඩ ගැනීමට කටයුතු කරනවා කියන එකත් එතුමා කියලා තියෙනවා. ලේක් හවුස් සභාපතිතුමන් ඒ වගේම තමයි එහි රකිත අබේගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් මේ සඳහා සහභාගී වෙලා තියෙනවා. ලේක් හවුස් ආයතනයේ නිලධාරීන් කණ්ඩායමක ඡායාරූපයක් එක්කයි එය පළ කරලා තියෙන්නේ. බුද්ධික ක්‍රීඩා ඇමතුමාගේ පුවතක් වාර්තා කරපු නිසා ක්‍රීඩා පුවතට යන්න ලෑස්ති, ක්‍රීඩා පිටුවට යන්න ලෑස්ති. බෙඩිතැබීමේ ක්‍රීඩාවෙන් පළමු වරට ඔලිම්පික් නියෝජනය කරන තෙහානි ඔලිම්පික් යන අපේ වීරයන් අතරේ මව්බිම් පුවත්පත වාර්තා කරනවා. තෙහානි එගොඩවෙල 23 වෙනිදා ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වන 32 වෙනි ඔලිම්පික් කුලෙදී ඉලක්කයට වෙඩිතැබීමේ ක්‍රීඩාව සඳහා එක්වීමට නියමිතව තිබෙනවා. දැන් අපි මල්ල ක්‍රීඩා ක්ෂේත්‍රය වගේම අපිට පදක්කම් දිනන්න පුළුවන් තව ඒ කියන්නේ අපි කියන්නේ පොටෙන්ෂල් එක විභවතාව තියෙන තව ක්‍රීඩා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් වෙඩිතැබීමේ ඉසව්ව. ඒ වගේම බැඩ්මින්ටන් අපිට ඔලිම්පික් පදක්කම් වලට ලං වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඉන්දියාව ගත්තොත් ඉන්දියාව කණ්ඩායම් තරඟ වලින් ඔලිම්පික් පදක්කම් දිනාගෙන තිබුණාට මුලින්ම කේවල තරඟ ඉසව්වක් සඳහා ඔලිම්පික් පදක්කමක් දිනුවේ මේ වෙඩිතැබීමේ ඉසව්වෙන්. ඒතර ඉන්දියානුවන්ට පුළුවන් නම් ඒ ඥානම තියෙන ඊටත් වඩා හැකියාවන් තියෙන අපිට බැරි වෙන්න විදියක් නැහැ. බැඩ්මින්ටන් වලින් ඔවුන් ඔලිම්පික් පදක්කම් ලබනවා නම් අපිට බැරි වෙන්න විදියක් නැහැ. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු තිබෙනවා මේ විදිහට අපිට රන් පදක්කමට වැඩිපුර ළඟ අතේ දුර තියෙන ක්‍රීඩා ඉසව් වලට වැඩි ප්‍රවණතාවක් වැඩි අවධානයක් යොමු කරන්න. ඒ නිසා වෙඩිතැබීමේ ක්‍රීඩාවෙන් පළමු වරට ඔලිම්පික් නියෝජනය කරන තෙහානි අපිට අලුත් ගමනකට ආරම්භයක් ලබා දෙයි කියලා විශ්වාස කරනවා. ඇයට සුබ පැතුම්. අද දිනවෙන වාර්තා කරනවා කාබනික පොහොර නිෂ්පාදනය භාවිතය පිළිබඳ උපාය මාර්ග සැලසුමක් සකසනවා කියලා වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ ප්‍රකාශයක්. වැවිලි ක්ෂේත්‍රයේ කාබනික පොහොර නිෂ්පාදනය සහ භාවිතය පිළිබඳ උපාය මාර්ග සැලසුමක් හදනවා කියන එක එතුමා කතා කරලා තියෙන්නේ. ඒත් එක්කම විශ්වාස භංගයෙන් විපක්ෂය භංග වී ආණ්ඩුවේ විනාශය විශ්වාසය තහවුරු වුණා. විශ්වාස භංගයෙන් විපක්ෂය භංග වී ආණ්ඩුවේ විශ්වාසය තහවුරු වුණා. එමෙති ජොන්සන් ෆර්නාන්ඩෝගේ ප්‍රකාශය ක්‍රිෂාන්ත විතාරණ තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම ආණ්ඩුවේ අසමත්කම් රටට පෙන්වීමට අපිට හැකි වුණා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර ප්‍රකාශ කරනවා. මෙරට වෙළඳපොලේ ගෑස් මිල වැඩි කරන්නේ නැහැ කියලා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මෙන්න මේ තොරතුරු ගණනාවක් අද එකතු කරමින් කතා බහ කරලා තියෙනවා. ඒත් එක්කම සජිත් ආණ්ඩුව සමග ඩීල් දමා තිබෙනවා කියලා සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පවසන බව රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා. සජිත් ආණ්ඩුව සමග ඩීල් දාලා තියෙනවා කියන එක ආහාර ටිකක් නැති කරගන්න ආණ්ඩුව සැලසුම් කරනවා කියලා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කියන මේ තොරතුරු ගොන්නක් එකතු කරලා ගත්ත දිනමින පුවත්පතේ වාර්තාව. හරි. ඊට පස්සේ අපි යනවා ලංකාදීප පුවත්පතට විරාමය ලබන්න ලෑස්ති. මේ විරාමයට කලින් කියන පුවත මව කිරිකැටි දරුවාට මව්කිරි එක්ක වස දෙන්න යද්දී අහුවෙලා. ඉන්දිකා රාමනායක වාර්තා කර සිටින්නේ 21 හැවිරිදි මවක් මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙන්නේ. මේ කාන්තාවගේ බිලින්දිය අඩු මාසෙන් අඩු බර සහිතව ඉපදීම නිසා ඇයගේ බර යථා තත්ත්වයට පත්වන තෙක් ඇය නොමේරූ ලදරු ඒකකයට ඇතුළත් කර සිටින බව පොලිසිය සඳහන් කරනවා. සැකකාර මව ලදරු ඒකකයේ සිටින බිලින්දියට මව් කිරිදුවා දිනපතා ලබා දෙන බවත් සිද්ධිය සිදු වූ දවසේදී මව් කිරිවල කිසියම් සැර ගඳක් වහනේ වී ඇති බැවින් ලදරු ඒකකයේ කාර්ය මණ්ඩලය ඇයගෙන් මේ පිළිබඳ විමසීමේදී දොවන ලද මව් කිරිවලට විෂ බීජනාශක දියරයක් මිශ්‍ර කළ බව ඇය ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියනවා.
කාර්ය මණ්ඩලයේ සිද්ධිය පිළිබඳ පොලිසියට පවසලා තිබෙනවා. සැකකාරියට වයස 1මාරක් වයසේදී තවත් දරුවෙක් සිටින බව පොලිසිය පවසනවා. සැකකාරිය මේ දරුවා හදා ගැනීමට වෙනත් අයෙකුට ලබා දීමට උත්සාහගෙන ඇති නමුත් එය ව්‍යාර්ථ වී ඇති බවටත් තොරතුරුවන්න කරනවා. මව කිරිකැටි දරුවාට මව් කිරි එක්ක වස දෙන්න යද්දී අහුවෙලා. No comments. අද රට දකින්න පිටු අතර පිටුවල තියෙන කාටුන් සහ කවි හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. විශ්වාසයක් දිනා ගන්නවා කියන එක ලේසි නෑ දිනෝෂ. තව කෙනෙක් විශ්වාසය අරන් දෙනවා කියන එක ඊටත් වඩා අමාරු කාරණාවක්. අද අංජන ඉන්ද්‍රජිත් දැකලා තියන්නේ ඒ විදිහට 3-2 ගැන රජයට විශ්වාසය අරන් දීපු සජිත් මැතිතුමාට සුතියක් තමයි පළ කරලා තියෙන්නේ. thank you කියලා කියනවා. අද අංජන ඉන්ද්‍රජිත් කාටුනේ විශ්වාස භංගය පිටිපස්සට කරන් ඉන්නවා. 3-2 ලැබුණා. උදේ ගම්මන්පිල ඇමතුමත් ඒ වගේම තමයි රජයත් thank you කියලා කියනවා. විශ්වාස භංග වෙලා නැහැ. 3-2ක විශ්වාසයක් මේ රටේ තියෙනවා කියලා විශ්වාසය අරන් දුන්නට. අද අංජන ඉන්ද්‍රජිත්ගේ දිනමින කාටුනේ. දිනමිනට රටේ මුල්ලේ මුදන්නායක ලියන කවි දෙක තෝරගන්නවා. සාමාන්‍යයෙන් අර දුක් කවි කියන්නේ වෙනම තාල තියෙනවා. වෙස්සන්තර එහෙම මේ දවස්වල කියන තාල තියෙනවා. ඒ තාලෙන් කියන්න බෑ මේක. හරිද? හැබැයි හරිනම් කියන්න ඕනේ මේ තාලෙන් කවිය කියන්නම් ඒ තාලෙන් හිතාගන්න. මන්තිරි කෙනෙකි අද මා මෙහි පළමු ගනේ ලොකු කලකිරීමක් දැන් මගේ හිතට දැනේ. SB කියයි දුක හිතෙනවා අපට අනේ ඉස්සර චන්ද මැසිමට මේ මොකද උනේ මේ ගැන පළමු පුරවැසියාගේ කනට ඇහි නැත්තම් බැසිල්වත් දැනගෙන ඇතිව සිහි දුන්නොත් ඇමති කට්ටක් උණුසුමට ලෙහි එයි කරලියට ඔහු අද ඇති නමුදු කොහි. උදේ විමලසිරිගේ කාටුනයක් දිවයින පුවත්පතේ තෝරගත්තා. ක්‍රිකට් සෙල්ලම් කරනවා. පන්දුව යවන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා. පන්දුවට පහර දුන්නේ ඔබ කවුරුත් දන්නවා උදේ ගම්මන්පිල මැතිතුමා. කකුල් දෙක අස්සෙන් තමයි යන්නේ පන්දුව. තෙල් කියන පන්දුව තමයි 3-2 බලය ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ තියෙන නැත්නම් විශ්වාස භංගයේ පරාජය වීම සම්බන්ධයෙන් තමයි මේ තියෙන්නේ. ඔව්. දැන් ඒ තරගෙන් පස්සෙත් නායකයයි පුහුණු කරුවයි අතර එහෙම ලොකු සංවාදයක් එහෙම යයි. කයි කිව්වේ මේක දාන්න කියලා. එහෙම. අංජනගේ කාටුන් එකට යනවා. දිනමින පුවත්පතෙන් තෝරගන්නේ රට ගොඩනගන්න පුළුවන් රනිල්ට පමණයි කියලා වජිර කියනවා. කී පාරක් chance දුන්නද? කී පාරක් chance දුන්නද? අද පුවත්පතේ ජනරාණි කාටුනය. මෙත් උපහාසාත්මක කාටුනයක්. සෞඛ්‍ය ආරක්ෂිතව දුවන බස්වලට ගාස්තු 20%කින් වැඩි කරන්න අවසර දීලා කියන එක තමයි කියන්නේ. සෞඛ්‍ය ආරක්ෂිතව දුවන බස්වල ගාස්තු 20%කින් වැඩි කළා රාණි කියලා ඇමතිවරයා කියනවා. රාණි ඉඳගෙන කියනවා මුලදී සෞඛ්‍ය ආරක්ෂිතව දුවලා අන්තිම වෙලාවට පොල් පැටවුවා වගේ වෙනකොට වැඩිපුර ගත්තු 20% ආපහු දෙනවා නේද සර් කියලා අහනවා. සුවාරිස් දාසාපවලාන ලංකාදීපයට නිර්මාණය කරන්නේ මහින්දානන්ද අලුත්ගම කැමැතිතුමා මුණ ගැහිලා. සුවාරිස්ට වී සහල් මිල මින් පසු තීරණය කරන්නේ ආණ්ඩුවෙන් මහින්දානන්ද ඇමතිතුමා කියනවා. එතකොට සර් හාල් මොල්ලු උද්ඝෝෂණය කරයිද? සහල් ගැනම කතා කරපු නිසා සහල් ගැනම තිබිච්ච MD වීරරත්නගේ මව්බිම පුවත්පතේ කාටුනේ මම හොයාගත්තා. සහල් මාෆියාවට තිත තියෙනවා කියලා බන්දුල ගුණවර්ධන කිව්වා. සහල් මාෆියාව කියලා ලියලා තියෙනවා බෝඩ් ලෑල්ලක. ඔන්න තිතකුත් ඇඳලා තියෙනවා. ඊයේ පෙරේද අධිකරණයේ තීන්දුව කළානේ මේ අර්ජුන් මහේන්ද්‍රන් නැතුව වැඳුම් කරන නඩු අහගෙන යන්න කියලා. ඒ නඩු විමසීම කොයි වගේ වෙයිද? හසන්ත විජේනායකට පේන විදියට මෙන්න මෙහෙම වෙයි. බලන්නකෝ. මේකයි අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් නැතුව වෙන නඩු විභාගය මෙහෙම වෙයි. එතකොට නඩුව අහන්න පුළුවන් නම් යා නැතුව ඊට පස්සේ දඬුවමත් නිකන් යා නැතුව දෙන්න පුළුවන්කමකුත් වෙයිද? රංචගොඩ ළමයා අරුණ පුවත්පතේ කාටුනය. ශ්‍රී ලංනිප මූලස්ථානයේ තිබූ වායු සමීකරණ යන්ත්‍රය හොරාගෙන දෙවැනි සිල්පදය බිඳලූ තරුණයෙකු අසු වූ පුවත දුටු විට මෙලෙසයි සිතුනේ. යම් දිනයක වසර කිහිපයකට පෙර පක්ෂය සොරාගෙන රටටම දඩුවම් දී
යහපාලනය වෙනුවෙන් විගඩමක් නැටූ පුද්ගලයෙකු සිටි අල්ලා ගන්නවා නම් මෙන්න අවන්තක දේශපාලන මතය අවන්ත ආටිකල අද පුවත්පතට අඳින කාටූන් එක GL පීරිස් සර් මොකද කරන්නේ බෝඩ් එකේ අඳිනවා කළු ලෑල්ලේ අඳිනවා කැරට් තලයක් ටීචර් කෙනෙක් ගිහිල්ලා ඒක මවකනවා. ඒ කියන්නේ GL ඇමතිතුමාගේ කැරට් තලයට ගුරුවරියෝ කැමති නෑ. එහෙමයි කියන්නේ. හැබැයි ගුරුවරියන මේක නිකන් ටිකක් ගුරුවරයෙක් වගේ ඇඳ නම් තවත් හොඳයි මේ මොකද මේ උද්ඝෝෂණ වලට වැඩිපුර ඉස්සරහට එන්නේ කවුද කියලා පේනවනේ. ඊට පස්සේ සීනුවක්වත් එල්ල උනන් තව කමක් නැහැ. දාස අපලානගේ කාටුනය ලංකාදීප පුවත්පතේ 3-2 අරගෙන ආණ්ඩුව සැපසේ ඉන්නවා. හැබැයි තෙල් බැරලයත් එක්ක ජනතාව පීඩාවටපත් වුණා. ඔවුන්ට සහනයක් නැහැ කියන එක තමයි දාසගේ කාටුනයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ජනතාවට මේ රැල්ලෙන් හරි 3-2 බලය ලබා ගැනීමෙන් හරි කිසිම සහනයක් වුණේ නැහැ කියන එකයි ඔහුගේ අදහස. ඔව් අද මේ පත්තරවල දැන් ඔන්න පටන්ගෙන තියෙනවා කාටුන් නැදෙන්න බන්දල ගුණවර්ධන මැතිතුමාට මොකක් කළත් කාටුන් නැදෙනවා. බෙම්පියා කතාවක් කියනවා. අද බෙම්පියා නිර්මාණය කරන රුවන් තරස්වින් දිවයිනට ලීටර් 18 නව ගෑස් සිලින්ඩර් හඳුන්වා දීලා ගෑස් සමාගම් පාරිභෝගික ජනතාව නොමග ඇව්වා. ඇයි අර හාල් කිලෝ 94ට දෙනවයි කියලා පාරිභෝගික ජනතාව නොමග යපු කෙනෙකුත් ඉන්නවනේ. එහෙම කියලා මතක් කරනවා. දවසේ 14 තියෙනවා. දවසේ 14 මිල පාලන ගැසට් ගැහුවා ගොඩ 20යි වික්කොත් වැඩි මිලට දඩ ලක්ෂයට උස්සයි. රුපියල් 20කින් හාලේ මිල බස්සයි. වයිමට බැරි වැඩට බන්දුල හරි දස්සයි. අවසන් කරන්නන් ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත පොකට් කාටුනෙන් සාගරකාරයෝ සමග වැඩ දැක්කද බං? සාගරකාරයෝ සමග වැඩ දැක්ක නේද බං? සමහරු පාර යන්නෙත් ඔහොමයි සර්. වමට සිග්නල් දාලා හරවනවා දකුණට. වමට සිග්නල් දාලා හරවනවා දකුණට. අපි වැඩසටහන අවසන් කරන්න සූදානම්. මුවාවරණ පළඳින්න අපි දිගින් දිගටම මේක ප්‍රකාශ කරා. දැන් වමට සිග්නල් දාලා දකුණට හරවනවා ඉන්නවා ඇති. හැබැයි දැන් වමට සිග්නල් දාලා එහෙම ගිහිල්ලා ඇනගන්නත් ඉන්නවා. සාගර එහෙම නෑ. මම කියන්නේ පිටිපස්සෙන් යනවා. පිටිපස්සේ ඒක බලාගෙන ගිහිල්ලා ඇනගන්න ඉන්නවා. හොඳයි. අපි වැඩසටහන අවසන් කරන්න සූදානම්. හෙට දවස පොයේ දවස හෙට අපි පත්‍ර මේන්තු කරන්නේ නැහැ. අනිත් දින් අනිද්දා තියෙනවා. සෞන්දර්ය දිනුෂත් මහත්මයාත් ඔබත් එක්ක එකතු වෙනවා. අපි දිගින් දිගටම මතක් කරා පරිස්සම් වෙන්න. ගිහින් එන්නම් ලස්සන දවසක්.